අද අපි බලාපොරොත්තු වෙනවා තව ඔයාලගේ A level විභාගයට මාස කිහිපයක්නේ තියෙන්නේ. ඒක නිසා අපි පන්තියේ සාකච්ඡා කරන පේපර් එකට කලින් අපි පේපර් එක ටාගට් කරලා ඒ පෙරහිරුවක් හැටියට අපි සාකච්ඡා කරන පේපර් එකක් අද අපි වීඩියෝ එකක් හැටියට ඔයාලට මේ දවස්වල පන්ති නැති හින්දා වීඩියෝ එකක් හැටියට ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට පුතේ දැන් අපි මේ පේපර් එක මම දැන් සම්පූර්ණයෙන්ම මේ පේපර් එක සාකච්ඡා කරනවා. එතකොට ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මේ වීඩියෝ එකේ link එකේ දාලා තියෙනවා මේ පේපර් එක. පේපර් එකේ සම්පූර්ණ පේපර් එකේ තියෙනවා ප්‍රශ්න 50ක MCQ පේපර් එක. එතකොට පුතේ ඔයාලා මුලින්ම කරන්න ඕන දේ තමයි හරියටම පැය දෙකක් ටාගට් කරලා ඔයාලා මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඕනේ. දැනටත් ඔයාලා එහෙම ලියලා නැත්නම් ඔය පහළ තියෙන link එකට ගිහිල්ලා ඔයාලා පේපර් එකට පැය දෙකක් අරන් හරියටම උත්තර ලියන්න. ඊට පස්සේ ඒකේ හරි වැරදි බලා ගැනීමට සහ දන්නේ නැති කොටස් බලා ගන්න මගේ වීඩියෝ එක බලන්න. මම මේක සම්පූර්ණයෙන්ම හැම ප්‍රශ්නයක්ම බහුවර්ණ ප්‍රශ්නයක් වුණත් ගොඩාක් විග්‍රහ කරලා කතා කරනවා. හරි. එතකොට අපි බුලට් පේපර් කියලා නම් කරලා තියෙන මේ පේපර් එක ඒකේ පළවෙනි පේපර් එක තමයි මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් යන්න. හරි. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ විද්‍යුත් සන්නායකතාවය මැනීමට භාවිත කරනු ලබන ඒකකය වන්නේ කුමක්ද කියලා. හරි. එතකොට පුතේ විද්‍යුත් සන්නායකතාව කියන එක්කෙනා සන්නායකතාවය කියන එක්කෙනාව අර්ථ දක්වන්නේ ප්‍රතිරෝධයේ පරස්පරය හැටියට. එයාට R කියලා මම දානවා. හරි. ඊට පස්සේ දැන් පුතේ මෙයාගේ අපි ඒකක සලකපුවම අපිට එනවා එකයට ඕම් එකක්. හරි. මෙතනින් එනවා ඕම් වල උඩට අරන් ආපුවම ඕම් වල ඍණ එක්වෙනි බලය. හරි. එතකොට සන්නායනතාව කියන්නේ අපි ධාරා විද්‍යුත ඉගෙන ගන්න භෞතික රාශියක්. ඒකට අදාළ ව්‍යුත්පන්න එකකේ තමයි මේ යන්නේ. මොකද්ද ව්‍යුත්පන්න එක කියන්නේ? කෙලින්ම එන එකකේ. හරිද? මේ අපිට මූලික එක ආදේශ කරපුවාම කෙලින්ම එන එකකේ. ඊට පස්සේ පුතේ මේක වෙනුවට SI එකකේ හැටියට සීමන්ස් ආදේශ කරලා තියෙනවා. සීමන්ස් කියන එකකේ. හරි? එතන අපි SI එකකේ හැටියට පාවිච්චි කරන්නේ මෙන්න මේ සීමන්ස් කියන එකකේ. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ තුන්වෙනි එක. හරි. එතකොට තප්පර වලට අපි සිම්පල් S දාන්න එක පටල ගන්න එපා. කැපිටල් S දාන්නේ සීමන්ස් වලට. ඔයාලට මේක මතක තියාගන්න ලේසිකමක් ඕන නම් මම කියන මොකද සන්නායනතාවයයි සන්නායකතාව කියලා එකකුත් තියෙනවා. ওই දෙක පැටලෙන්න ඉඩ තියෙන හින්දා සන්නායනතාවය කියපුවම නිකන් එතන නයන වගේ එකක් එනවනේ. ගෑන් ළමයාගේ නමක් වගේ. මේක පිරිමි කෙනෙක්ගේ නමක් වගේ. නායනගේ මහත්තයා සීමන්ස් කියලා හැම මතක තියාගන්නත් පුළුවන්. හරි? හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ එක්තරා කාලමිනවක ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා අඩුවෙන් තබාගත යුතු ඇත. මිනූපකරණය නිසා ඇතිවන දෝෂය 0.1යි තප්පර නම් මැනිය යුතු කාලය අපෙන් අහන්න. හරි? හරි. එතකොට දැන් මේකෙදි කියන්නේ ප්‍රතිශත දෝෂය 100ට 1ට වඩා අඩුවෙන් තියාගන්න ඕනේ කියලා කියන්නේ. හරි? ඒතර ප්‍රතිශත දෝෂය අපි ලියද්දී භාගයක් හැටියට ලියලා ඒක 100න් වැඩි කරනවානේ. එතකොට භාගයේ හරයට මොකක්ද දෙන්නේ? ගත් මිනුම කියන එක. හරි? එතකොට අපි මෙතන දන්නේ කාලේ කොච්චරක්ද කියලා. ඒක තමයි හොයන්න ඕනේ. ගත් මිනුම මන් t කියලා දාගන්න. ඊට පස්සේ මෙයාගේ කුඩාම මිනුම 0.1යි තප්පර. හරි? මේක 100ෙන් ගුණ කරාම එනවා මේ අවස්ථාවේ මොකද්ද ප්‍රතිශත දෝෂය කියන්නේ. හරි? ඒතර මේ ප්‍රතිශත දෝෂය දැන් අපි දෙපැත්තේ අයින් කරනවා. ප්‍රතිශත ලකුණු අයින් කරනවා. ඒකල t වුක්ත කරන්න තමයි තියෙන්නේ. මෙයා මේ පැත්තට හරස් ගුණ කරන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා 100ෙන් ගුණ වුණාම 10යි තප්පර කියලා. හරි? මේකේ තේරුම මොකද්ද? t කියන එක නා 10යි තප්පරට වඩා වැඩි වී යුතුයි. පැහැදිලිද? හරි. එහෙනම් අපිට නිවැරදි උත්තරය ඇටියට ඒකේ තුන්වෙනි උත්තරේ තමයි තෝරගන්න පුළුවන් වෙන්නේ. හරි? හරි. ඊළඟට අපි තුන්වෙනි ගානට යමු.
හරි තුන්වෙනි ගාන තියෙන්නේ ආරෝපණ දෙකක් අතර දුර අර්ධයක් දක්වා අඩු කළහොත් ආකර්ෂණ හෝ විකර්ෂණ බලය වැඩි වෙන සාධකයේ වන්නේ. දැන් ඔයාලා දන්නවා ආරෝපණ දෙයක් ගත්තම දෙන්න සජාතීය ආරෝපණ දෙකක් නම් ඒ දෙන්න අතර විකර්ෂණයක් විජාතීය ආරෝපණ දෙකක් නම් ආකර්ෂණයක් හටගන්නවා. එතකොට අපෙන් අහන්නේ බලයේ විශාලත්වය ගැන. එතකොට අපිට දිශාව ගැන අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නේදී. එතකොට මේ කියන ආරෝපණ දෙක අතර හටගන්න බලයේ විශාලත්ව වෙන සමීකරණය තමයි කූලෝම් නියමෙන් දෙන්නේ. මොකද්ද? F සමානයි 1ට 4යි y epsilon q1 q2 බෙදීම r වර්ග. හරි? දැන් පුතේ මේ ගානට අදාළ මේ ඔක්කොම නියතයි. මේ හැමෝම නියතයි. මොකද අපිට දීපු දෙන ලද ආරෝපණ දෙකක් සලකන්නේ මේක කොහොමත් නියතයක්. ඒතර මේ නියතේ සමාන ලකුණයි වෙනුවට සමානුපාත ලකුණ දාපුවම වෙනවා f සමානුපාතයි 1ට r වර්ගයට කියලා. හරි? එහෙනම් මේකේ හැටියට අපිට තේරෙනවා r කියන එක්කෙනා වැඩි වුණොත් එහෙම f කියන එක්කෙනා අඩු වෙන්න ඕනේ. r කියන එක්කෙනා අඩු වුණොත් එහෙම f කියන එක්කෙනා වැඩි වෙන්නයි ඕනේ. හරි? ඒතර දැන් මෙතන කියන්නේ දුර අර්ධයක් කරනවා. දුර භාගයක් කරනවා. දුර භාගයක් වෙද්දී ඒකේ වර්ග ප්‍රමාණයට අදාළ භාගය කියන එකට මෙතන වර්ග වුණාම භාගය වර්ග වුණාම එන්නේ කීයද? 4න් එකක් නේ. තේරෙනවද? එහෙනම් මේ 4න් එකක් එන නිසා මේ වර්ගයක් තියෙන නිසා මේක මොකද වෙන්න ඕනේ? 4 ගුණයකින් වැඩි වෙන්නයි ඕනේ. හරි? එතකොට r කියන එක්කිනා 2r බවට පත් වෙද්දී f කියන එක්කිනා r කියන එක්කිනා r බෙදීම 2 බවට පත් වෙද්දී f කියන එක්කිනා 4යි f බවට පත් විය යුතුයි. හරි? හරි. එතකොට 4 ගුණයක් බවට පත් වෙනවා. නිවැරදි උත්තරය වෙන්නේ දෙවෙනි එක. හරි. ඊළඟට 4 වෙනි ගානට යන්න අපි. හතරවෙනි ගාන ගුරුත්ව කේන්ද්‍රය සම්බන්ධ ගැටලුවක්. මේකෙදී අපිට වස්තුවක් දීලා තියෙන ආස්තරයක් ඒකේ ගුරුත්ව කේන්ද්‍රය හොයන්න ඕනේ. ඒතර මෙහෙමයි වස්තුව දීලා තියෙන්නේ. සමචතුරස්‍රාකාර සමානව කොටස් තුනක් තියෙනවා. මේ කැලල කපලා එළියට පීටන විදිහට හදලා තියෙනවා. හරිද? මෙන්න මේ ටිකේ තමයි පදාර්ථය තියෙන්නේ. හරි? එතකොට අපි දැන් මේ ගුරුත්ව කේන්ද්‍රයේ වස්තුවේ බලද්දී මුලින්ම මෙයාට සම්මිතික අක්ෂයක් තියෙනවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම අපි කියන කතාව තමයි සම්මිතික අක්ෂයක් තියෙනවා නම් ඒ සම්මිතික අක්ෂය උඩ කොහේ හරි තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එහෙනම් මෙන්න මේ සම්මිතික අක්ෂය උඩ තමයි ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. එතකොට මෙතන ඉන්නවනේ කොටු දෙකක්. අපි ඒ දෙන්නගේ විතරක් ගුරුත්ව කේන්ද්‍රය ගත්තොත් එහෙම මෙතෙන්ට එනවා. ඊට පස්සේ මෙතන තව කොටුවක් තියෙනවා. එහෙනම් මේ දෙන්න යා කරන රේඛාව මත කොහේ හෝ තමයි මේ තුන් දෙනාගේම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ. මේ යා කරන රේඛාව මම කොටස් තුනකට බෙදන්නම්. මොකද මෙයා m නම් මෙයා m නම් මෙතන තෝරගත්ත එක 2m ට අදාළයි. හරි? මෙතන තියෙන ගුරුත්ව කේන්ද්‍රය m ට අදාළයි. ඒතර මේ අනුපාතය කියන්නේ m ට 2m අනුපාතය කියලා කියන්නේ 1ට 2 අනුපාතය නිසා මෙතන කෑලි 3කට බෙදාගන්න. 1 2 3. හරිද? 3කට බෙදාගෙන වඩා ළඟ වෙන්නේ ස්කන්ධේ වැඩි පැත්තට නිසා මේ පැත්තේ ඉඳන් එකක් ගියා. හරි? මේ ගුරුත්ව කේන්ද්‍රය දැන් ඔන්න මේක 3m ට අදාළයි. හරි? ඊට පස්සේ මෙතන මේ කෑලි දෙකක් තියෙනවා. මෙයාලගේ කේන්ද්‍රකයේ මතනේ පිහිටන්නේ ගුරුත්ව කේන්ද්‍රය. කේන්ද්‍රකයේ මත කියන්නේ කේන්ද්‍රකය මෙතන අපි දල වශයෙන් ලකුණු කරගමු. ඒකත් එකට 2 අනුපාතයට තියෙන්නේ. හරි? කේන්ද්‍රකයේ මත. ඒතර කේන්ද්‍රක දෙක යා කරන රේඛාවේ හරිමැද තමයි මේ ත්‍රිකෝණාකාර දෙන්නගේ ගුරුත්ව කේන්ද්‍රය. ඒක අදාළ වෙන්නේ සිම්පල් L එකට. හරි? දැන් අපි පැහැදිලි ගුරුත්ව කේන්ද්‍ර දෙකකට ආව මෙන්න මේ දෙන්න. මෙන්න මේ රේඛාව මත තමයි එහෙනම් සම්පූර්ණ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. හරි?
මේ රේඛාව බෙදා ගන්න ඕනේ මෙන්න මේ අනුපාතයට 3යි m ට m අනුපාතය. ඒ කියන්නේ 3ට 1ක් කියලා එනවා. ඒතර කෑලි 4කට බෙදන්න වෙනවා. හරි? සමාන කෑලි 4කට බෙදනවා. හරි? සමාන කෑලි 4කට බෙදනවා. අපි එකක් කියන්නේ අඩු දුරක් තියෙන්න ඕනේ ස්කන්ධේ වැඩි පැත්තේ ඉඳලා. ඒකට දල වශයෙන් අපිට එන්නේ මෙන්න මේ හරිය වගේ. හරි? එහෙනම් මේ දීලා තියෙන උත්තර අපිට දල වශයෙන් ගන්න තියෙන්නේ ඒකේ කියන්නේ AB කියන එක්කෙනාගේ මධ්‍ය ලක්ෂණ නෙවෙයි. AB අතර බීට ආසන්නයේ තමයි වෘත්ත කේන්ද්‍රය එතකොට පිටලා තියෙන්නේ. හරි? ඒතකොට ඒකෙත් නිවැරදි උත්තරය වෙන්නේ පස්වෙනි එක්කෙනා. හරි ඊළඟට පස්වෙනි ගාන. පස්වෙනි ගාන තියෙන පුතේ මේක ඇටෝමක් හැටියට අපිට දකින්න තියෙන ගොඩක් වෙලාවට විද්‍යාගාරවල නිව්ටන්ගේ පැද්දුම් බෝල පද්ධතිය මේකෙදි වෙන්නේ සමාන ස්කන්ධ තියෙන සර්වසම බෝල තියෙන පද්ධතියක් එල්ලලා මේක ගම්‍යතා සංස්කෘතික නියමයේ ආදර්ශණය කරන්න තමයි ඇත්තටම පාවිච්චි වෙන්නේ. ඒතර මේකෙදි කියන්නේ දැන් මෙහෙම බෝලයක් තියෙනවා මෙහෙම බෝල පද්ධතියක් තියෙනවා මේවා එකිනෙක ස්පර්ශ වෙලා තියෙන්නේ හරිද? ඒත් මෙයා ඇවිල්ලා මෙතන අපි හිතමු v කියලා වේගකින් මෙතන වදිනවා කියන්නේ. හරි? ඒත් මේක වදින අවස්ථාවේ මෙයාලා හැමෝගෙම ස්කන්ධ සිම්පල් m වදින අවස්ථාවේ මෙයාට තියෙනවා ගම්‍යතාව MV කියලා ගම්‍යතාව. එතකොට වැදින්න මොහොතකට කලින් ගම්‍යතාවක් තියෙනවා MV. හරිද? ඊට පස්සේ දැන් මේ ගම්‍යතාව මේ පැත්තට සම්ප්‍රේෂණය වෙනවා. එතකොට සිද්ධ වෙන එකම දේ තමයි මෙන්න මේ කොනේ තියෙන බෝලේ V කියන ප්‍රවේගයකින් මේ පැත්තට ගමන් කරන්නේ. හරි? මේක පරිපූර්ණයක් දක්වා මේ පැත්තට ගමන් කරනවා. හරි? එතකොට සිද්ධ වෙන දේ ඕකයි. ගම්‍යතාව සංසිතික වෙන්න නම් මේක තමයි වෙන්න තියෙන එකම විදිය. හරි? ගම්‍යතාව සංසිතික වෙන ගමන් වෙන්න ඕනේ ශක්තියත් සංසිතික වෙන්න ඕනේ. මේක දැන් අපි හිතමු මේ බෝලේ V බෙදීම දෙකකින් යනවා මේක V බෙදීම දෙකකින් යනවා. එහෙම වුණොත් ගම්‍යතාව සංසිතිකයි. හැබැයි ශක්තිය සංසිතික නැහැ. ඔයාලා ගණන් හදලා බලන්න භාගයෙන් V වර්ගය දාලා. හරි? ඒක නිසා දෙකම සංසිතික වෙන්න නම් මෙතනදී ගම්‍යතාව සංසිතිකයි MV පසුගම්‍යතාව MV චාලක ශක්තියත් සංසිතිකයි ශක්තියත් සංසිතිකයි මෙතන භාගය MV වර්ගය මෙතනත් භාගය MV වර්ගය. හරි? ඒතර නිවැරදි උත්තරය වෙන්නේ V ප්‍රවේගයෙන් ගමන් කරන එක දෙවෙනි උත්තරය. හරි? හරි අපි 6 වෙනි ගානටත් යමු. පළවෙනි ගානේදී බොහොම සරල දෙයක් කියන්නේ මේකෙදි කියන්නේ හොඳද මේ බෝල දෙකක් තියෙනවා මේ බෝල දෙක රිජිෆෝම් වගේ සහැල්ලු ද්‍රව්‍යයකින් හදපු එකක් මේ දෙක මැදින් මේ පිඹිනවා කියලා මෙහෙම පිඹිනවා හරි නැත්නම් සුළං ධාරාවක් දිගටම යන්න සලස්සනවා එතකොට මොකද වෙන්නේ කියලා හිත අහන්නේ දැන් ඕක ඔහොම ප්‍රශ්නයක් දුන්නාම සරල ප්‍රශ්නයක් හැටියට හිතෙන්න පුළුවන් සමහර වෙලාවට අපි හිතන උත්තරේට නෙවෙයි යන්නේ දැන් මිනිස්සු හිතන්න පුළුවන් සමහරවල් භෞතික විද්‍යාව දන්නේ නැති ටක පිම්බම ඔක දෙපැත්තට යන්න එපේ. එහෙම හිතන්න පුළුවන්. ඒ වුණාට මෙතන එහෙම උත්තරයක් නෙවෙයි තියෙන්නේ. ඔයාලා බර්නූලි මූලධර්මයට අනුව හිතුවොත් එහෙම මෙතන අපි මැදින් පිඹිද්දී ඒ වායු ප්‍රවාහයේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙනකොට මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. දෙපස පීඩනය ඊට වඩා වැඩි නිසා බෝල දෙක මොකද වෙන්න ඕනේ? ලං වීමයි සිද්ධ වෙන්නේ. හරි? එතකොට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ පරතරය අඩු වෙනවා කියන එක දෙවෙනි උත්තරේ. හරි? හරි ඊට පස්සේ අපි 7 වෙනි ගානට යමු. හරි 7 වෙනි ගානේදී මෙහෙම කුට්ටියක් තියෙනවා. ඒක තිරස් බිත්තියකට තියලා රළු තිරස් බිත්තියකට තියලා තද කරගෙන ඉන්නේ කියලා බලය.
හරි. අපෙන් අහන්නේ තදකොට තබාගෙන සිටි බිත්තිය හා කුට්ටිය අතර ස්ථිතික සංඝර්ෂණ සංගුණකේ μs කියලා දීලා තියෙනවා. කුට්ටිය නොලිසන පරිදි දී යුතු බලය Fp අගය කොච්චරද කියලා අහනවා. හරි. එතකොට දැන් අපිට මෙහෙම බලයක් දුන්නම මෙතනින් අභිලම් ප්‍රතික්‍රියාවක් එදිනවනේ. දැන් මෙතනම අපිට තේරෙනවා තිරස් බල දෙකයි මේක මත සමතුලිතව තියෙන නම් R කියන එක නම් F ට සමාන වෙයි යුතුයි. ඊට පස්සේ මේ වස්තුවේ අපි කුට්ටියේ ස්කන්ධ M කියලා ගමු. ඒක දීලා තියෙනවා. මෙයාගේ බර එතකොට mg වෙනවා. හරිද? ඒතර ඝර්ෂණ බලයක් සිරස්ස උඩ පැත්තට තියෙනවා. හරි? දැන් අපෙන් අහන්නේ මේ යෙදී යුතු අවම බලයනේ. දැන් මෙහෙම මම දෙනකොට මෙයා ලිස්සනවා. සමානවට ලිස්සන මම ඒතර දැන් මේ ලිස්සගෙන යද්දි ටික ටික බලය වැඩි කරනවා. මේ පැත්තෙන් දෙන බලය ටික ටික වැඩි කරගෙන යනවා. ඒතර ලිස්සන එකේ යන්තම් නතර වෙන අවස්ථාවක් එනවා. යන්තම් මේ ලිස්සන එක නතර වෙනවා. යන්තම් මේ ලිස්සන එක නතර වෙන අවස්ථාවේදී ලිස්සීමට ආසන්නම අවස්ථාව ඕකට ඔයාලා දන්නවා කියන්නේ මොකද්ද කියලා ස්ථිතික අවස්ථාව. එහෙම නැත්නම් සීමාකාරී අවස්ථාව. හරි? ඒ සීමාකාරී අවස්ථාවේදී දෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලයක්. අපි F සීමාකාරී කියලා දැම්මොත් ඒක μ සීමාකාරී මෙතන s කියලා දීලා තියෙන්නේ. කතාවක් r ට සමානයි. හරි? දැන් පුතේ අපිට පේනවා මේ සිරස් සමතුලිතතාව තියෙනවා. සිරස් සමතුලිතතාව සලකා මට ලියන්න පුළුවන් F සීමාකාරී කියන එක mg ට සමානයි. මේ බල දෙක මෙන්න මේ බල දෙක එකිනෙකාට සමාන වෙනවා. එතකොට μs වතාවක් r කියන එක නා සමානයි mg ට. r ට ආයමත් දාන්න පුළුවන් මෙතනින් f එකක්. මෙතන තියෙන f එක අපි දානවා. එතකොට μs වතාවක් f සමානයි mg ට. එතකොට f යගේ ගැන තමයි එකක් අහන්නේ. f කියන එක නා සමානයි. එතකොට mg බෙදීම μs ට. හරිද? ඕක තමයි ගානේ උත්තරේ වෙන්නේ. නිවැරදි උත්තරේ වෙන්නේ 4 වෙනි ප්‍රතිචාර. හරි? හරි අපි ඊළඟ ගානට යමු. හරි 8 වෙනි ගානේදී තියෙන්නේ රූප තුනක් දීලා තියෙනවා. ඒකෙදි ඔයාලා දන්න දෙයක් ප්‍රභවයක් ගමන් කරද්දී ප්‍රභවයේ නිශ්චලතියදී සම්මිතිකව වෘත්තාකාරව තරංග පෙරමුණු දකින්න පුළුවන්. මේකෙදි දැන් තරංග වෘත්තාකාර තරංග පෙරමුණු දකුණු පැත්තට ගමන් කරන ලක්ෂණයක් පෙන්වනවා තුන්වෙනි එකේ. ඒ කියන්නේ එයා දකුණට ගමන් කරන කෙනෙක්. ඒවා එක පිට එක වැටලා තියෙනවා දෙවෙනි එකේ. එක පිට එක වැටෙන්නේ සොනිකගේ කුරුමක් නිර්මාණය වෙනවා ශබ්දයේ වේගයට සමාන වේගයකින් ගමන් කරන අවස්ථාවේදී. ඊට පස්සේ පළවෙනි එකේ එක පිට එක වැටෙන අවස්ථාවක් පැනලා එළියට ගිහිල්ලා තියෙනවා මේ වලලු. ඒ කියන්නේ ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අවස්ථාව. එහෙනම් අපි මේ ප්‍රකාශ ටික බලමු. ප්‍රභවය සිය වේගය ක්‍රමෙන් අඩු කර ගනිමින් ගමන් කරයි. ඒ කියන කතාවට එකඟ වෙන්න පුළුවන් අපිට. ප්‍රභවයේ වේගය ශබ්දයේ වේගයට සමාන වන අවස්ථාව වන්නේ අංක 1 අවස්ථාව. අංක 1 අවස්ථාව නෙවෙයි අංක 2 අවස්ථාව. එහෙනම් ප්‍රකාශ වැරදි. ඊළඟ ප්‍රභවයේ ශබ්දයේ වේගයට අඩු වේගයෙන් ගමන් කිරීම දැක්වෙන්නේ තුන්වෙනි අවස්ථාවේලු. ඒ කතාවත් හරි. එතකොට අපිට ගන්න පුළුවන් A ප්‍රකාශය හරි සහ C ප්‍රකාශය හරි. ඒතර උත්තරේ වෙන්නේ 4 වෙනි එක. හරි පුතේ අපි යම් ටියුට් එකේ පේපර් එකේ 9 වෙනි ගානට හරි මේකද කියන්නේ සුනාමි තරංගයක් ගැඹුරු මොහොතේ ඉඳන් වෙරළ කරා එනකොට සිද්ධ වෙන ඩේ ගැන හරිද? එතකොට පුතේ මේකෙදි ඇත්තටම අපි සිද්ධ වෙන දේවල් ටික ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. හරිද? තරංගයේ මේ නොගැඹුරු ප්‍රදේශයකට එද්දී සිද්ධ වෙන්නේ එයාගේ තරංග ආයාමය අඩු වෙනවා. හරි? තරංග ආයාමය අඩු වෙනවා සංඛ්‍යාත එහෙම වෙනස් වෙන්නේ නැහැ. ඒක නියතයි මම කලින් කිව්වා වගේ. තරංග ආයාමය අඩු වෙනවා රළ නැගීමක් සිද්ධ වෙනවා. හරි? රළ නැගීමක් සිද්ධ වෙනවා කියන්නේ එතන විභව ශක්තිය වැඩි වෙනවා. හරි? එතකොට පුතේ මුළු ශක්තිය තරංගේ නියතයක් වෙන්න එපේ. විභව ශක්තියේත් චාලක ශක්තියේත් එකතුවට සමාන නිසා. හරි? ඒතර චාලක ශක්තිය මෙතන අඩුවීමක් සිද්ධ වෙන්නේ. හරි?
ඔය කර්ම කතන්දර එක්ක අපිට මේ දීලා තියෙන ප්‍රකාශ වල ගත්තම සිද්ධ වෙන වැඩි තමයි විස්තරය වැඩි වෙනවා. විභව ශක්තිය වැඩි වෙනවා. එහෙම තියෙන්නේ පස්වෙනි ප්‍රතිචාරය. හරි. ඒතර නිවැරදි උත්තර වෙන්නේ පස්වෙනි එක. 10 වෙනි ප්‍රශ්නෙට යම්. හරි 10 කියන්නේ ප්‍රකාශ ටිකක් දීලා තිනවා. ආලෝක කිරණයක් එක මාධ්‍යයකින් ඉඳන් තව මාධ්‍යයකට යනවලු. එතකොට වර්තනයක් සිද්ධ වෙනකොට හරිද ඒ වර්තනයේදී එයාගේ සංඛ්‍යාතේ කොහෙත්ම වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔයාලා දැනගන්න ඕන දෙයක්. සංඛ්‍යාතය රඳා පවතින්නේ එයා නිපදවන ප්‍රභවය මත විතරයි. එයාට විතරයි ඒක වෙනස් කරන්න පුළුවන්. අතරමඟදී කිසිම දෙයකින් ඒක වෙනස් කරන්න බෑ. එතකොට ජලීතර වාතයේ කිරණේ වේගය අඩුයි. ඒ කියන කතාව හරි. වාතයට වඩා ජලය කියන්නේ ගහනතර මාධ්‍යයක් නිසා ඒකෙදි වේගය අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රකාශය හරි. වාතයට වඩා ජලයෙන් කිරණ සංඛ්‍යාත වැඩි වැරදි සංඛ්‍යාත සමාන වෙන්න ඕනේ. B ප්‍රකාශය වැරදි. වාතයට වඩා ජලයේදී කිරණේ ශක්තිය අඩුව. ශක්තිය කියන එක ගැන අපිට අදහසක් ගන්න වෙන්නේ මෙන්න මේ සමීකරණය. E සමානයි HF. දැන් මේකේ H කියලා කියන්නේ එතකොට දැන් මේ ෆෝටෝන වල ශක්තිය ෆෝටෝන ඇසුරෙන්නේ අපි මේ ශක්තිය ගැන හිතන්න ඕනේ. එතකොට H කියන එක්කෙනා ප්ලාන්ක් නියතය. හරිද? එතකොට F කියන එක්කෙනා නියතයි කියලා අපි ඉගෙන ගත්තනේ. මේ දෙන්නම නියත නම් ශක්තියත් මොකද වෙන්න ඕනේ? නියතයි වෙන්න ඕනේ. හරිද? එහෙනම් ශක්තිය වෙනස් වීමක් වර්තනයකදී පරාවර්තනයකදී සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. හරි? නිවැරදි උත්තරය වෙන්නේ ඒ පමණක් සත්‍ය වෙනවා. පළවෙනි ප්‍රකාශය තමයි හරි. 11 වෙනි ගාන පුතේ කියන්නේ මොන මූලාවයවකින්ද කියලා අහන ප්‍රශ්නේ මොන මූලාවයවකින්ද මේ විදිහේ වර්තනයක් එන්නේ කියලා. හරිද? මෙහෙම එන කිරණය සහ මෙහෙම එන කිරණයට හම්බෙලා තියෙනවා අංශක 90ක වර්තනයක්. හරිද? ඒත් මෙහෙම අඩිරක් තුලින් දීලා අපෙන් අහන්නේ මේක ඇතුලේ මොකක් තියෙනවද ඇද්ද කියලා. හරි? එතකොට අපිට අපි දන්නවා තියරි වලදී අහලා තියෙනවා ප්‍රිස්මයක් මගින් හරිද අපිට අංශක 90ක මේ විදිහේ වර්තනයක් ලබා ගන්න පුළුවන්. හරි? අපි ඒතර මේ ප්‍රිස්මයක් ඇඳම අපිට මේ එන වර්තන රටා ටික ඇඳ ගන්න පුළුවන්. දෙන්නම අංශක 90කින් වර්ධනය වීම සිද්ධ වෙනවා. ඒතර නිවැරදි උත්තරේ ප්‍රිස්මයක්. අතර මේක වීදුරු ප්‍රිස්මයක් වෙන්න ඕනේ. සම දීපාද ප්‍රිස්මයක් වෙන්නත් ඕනේ. හරිද? අපිට දීලා තියෙන උත්තර වලින් අපි අදාළ උත්තරේ තේරුම් ගමු. ඍජුකෝණේ වීදුරු සම දීපාද ප්‍රිස්මයක්. ඒතර මේකේ කියන්නේ නිවැරදි උත්තරේ එක් ප්‍රිස්මයක් උත්තරේ තුන්වෙනි එක. හරි. ඊළඟට 12 වෙනි ගානේ ගණනය කිරීමක් තියෙන්නේ විදුලි කේතලයක තාපන දගරයෙන් මෙන්න මෙච්චර ක්ෂමතාවක් ලබා දෙනවලු 100 උෂ්ණත්වයේ පවතිනකොට උෂ්ණත්ව පාලක කියන්නේ අපි ටික් ගාලා ඔෆ් වෙනවනේ 100ට ආපු ගමන් ඒක එහෙම වෙන්නේ නැතුව දිගටම රත් වෙනවලු. ඒලා සම්පූර්ණ මේ කට්ටිය වාෂ්ප වෙනවලු 1.2 කිලෝග්‍රෑම් ස්කන්ධයක්. ඒකට වාෂ්ප වෙනවා නම් පුතේ එතන විශිෂ්ට ගුප්ත තාපය ගැන වාෂ්පීකරණ විශිෂ්ට ගුප්ත තාපය ගැන කතාවක් තියෙනවා නේද? එතකොට අපිට ලියා ගන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි ml කියන සමීකරණේ මේ L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය. මේක මෙතන A කියලා අපිට අදහසක් තියෙනවා. ඊට පස්සේ මෙතන ක්ෂමතාවක් දීලා තියෙන නිසා දෙපැත්තම මම T ගෙන් බෙදපුවම මෙතන ක්ෂමතාව වෙනවා ml බෙදීම T එකක් මෙතන. හරි? ඊට පස්සේ ස්කන්ධ 1.5යි අපිට මෙතන හොයන්න අවශ්‍ය කොච්චර කාලයක් ගත වෙනවද කියලා අපි මුලින්ම T උක්ත කරන් ඉමුකෝ. එතකොට ml බෙදීම P එකක් එනවා. හරි? එතකොට m කියලා කියන්නේ 1.5 හරි? විශිෂ්ට දුක්ඛතාපය දීලා තියෙනවා 2000යි K. ඒ කියන්නේ මේකයි 10 3ක් තියෙනවා. හරිද? හරි ඊට පස්සේ ක්ෂමතාවය අපිට දීලා තියෙන්නේ කිලෝවොට් 2ක්. හරි ඒකෙත් 2යි K 10 3ක් තියෙනවා.
පොත් වලින්. හරි? මෙවුවා සුළු වෙලා යනවා. හරිද? මෙතනින් අපිට එනවා 3000යි තප්පර කියලා. සුළු කරාම. හරි? මෙතන සුළු වෙනවා නේද? දෙකට දෙක සුළු වෙනවා. හරි? ඒතර මෙතනින් එනවා 1500යි තප්පර කියලා. හරි? 1500යි තප්පර. ඒතර නිවැරදි උත්තරේ වෙන්නේ දෙවෙනි එක්කෙනා. ඊළඟ පුතේ 13 වෙනි ගාන පරිපූර්ණ වායුවක් වාජනයක් තුළ අඩංගු වෙලා තියනවලු මුල් අවස්ථාවේ පරිමාව 8 ගුණයක් කරන ලද අතර මුල් අවස්ථාවේ පීඩනය 2 ගුණයක් කරන ලදී. මුල් අවස්ථාවේ වායුවේ පරමාණු වල වර්ග මධ්‍යන්න මූල වේගය c නම් මෙහි අගය ගැන අහනවා. හරි අපි c කියන එක්කෙනා c PRMS කියලා ගන්නත් පුළුවන්. අපි c කියලා ගමුකෝ. c ව දීලා තිනවා. එතකොට මෙතන අපිට c කියන එක්කෙනා රඳාපවතින සාධක ගැන කතා කරන්න පුළුවන් මෙන්න මේ සමීකරණය 3යි kt බෙදීම m කියන එකෙන්. හරි? එතකොට මේ එකම වායුවක් සැලකුත් m නියතයක්. එතකොට t මත තමයි රඳාපවතින්නේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් c කියන එක්කෙනා සමානුපාතයි t ගේ වර්ගමූලෙට. හරිද? හරි ඊට පස්සේ අපි මෙයාගේ වර්ග මධ්‍යන්න මූල වේගය c කියන එක්කෙනා ඊළඟ අවස්ථාවේදී මොකද වෙන්නේ කියලා අහනවා. හරි මේකේ මොකද වෙන්නේ කියන කතාව අපි බලමු දැන්. PV සමානයි nRT කියන සමීකරණය අපි ගත්තොත් එහෙම මේක පාවිච්චි කරමන් t ට මොකද වෙන්නේ කියලා හිතන්න යන්න. හරි? මෙයා කියනවා මුල් අවස්ථාවේ පරිමාව 8 ගුණයක් කරාලු. මෙන්න මේක v කියන එක 8න් වැඩි කරාලු. හරි? ඊට පස්සේ පීඩනය දෙගුණයක් කරාලු. පීඩනයත් දෙගුණයක් කරාලු. හරි? දැන් ඔයාලට පේනවා මේ පැත්තේ මේ දෙන්න මේ ಗುಣ වුණා මෙතන මේ පැත්ත 16කින් ಗುಣ වෙලා තියෙනවා. හරි? එතකොට මේ සමීකරණ දිගටම සමානව තියාගන්න නම් මේ දෙන්න නියත නිසා මම t කියන එක්කෙනා 16කින් වැඩි කරගන්න ඕන. හරි? පැහැදිලිද? එතකොට අපිට කියන්න පුළුවන් t කියන එක්කෙනා 16 ගුණයකින් වැඩි වෙනවා. එතකොට වර්ග මූලයක් තියෙන හින්දා 16 ගුණයකින් වැඩි වුණාම c ට මොකද වෙන්නේ? මේකට අනුව 16 ගුණයකින් වෙන 16 වර්ගමූලය කියන්නේ 4යි. එහෙනම් c කියලා තිබ්බ එක්කෙනා 4යි c බවට පත් වෙනවා. නිවැරදි උත්තරය වෙන්නේ 5 වෙනි එක. හරි ඊළඟට ඊළඟට 14 වෙනි ගාන ගිල්ලුම් තාපකයක් මැසින් වගින් යම් ජල ප්‍රමාණයක් නටවනවලු. හරි? එතකොට පුතේ මේ කියලා තියෙන විස්තරෙත් එක්ක පළවෙනි කෙනා නටවන T1 කාලයක් ගත වෙනවලු. අපි මේකෙත් අර සමීකරණය පාවිච්චි කරමු ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා θ සමීකරණේ. හරි? එතකොට තාපේ දැන් උෂ්ණත්ව වෙනසක් තියෙන හින්දා තමයි අපි මේක ගත්තේ. එතකොට මේ දෙන්නටම සමාන අවස්ථා දෙකේදීම සමාන උෂ්ණත්ව වෙනසක් ලබා දෙන්නේ. එතකොට මේ කාලය ගැන කියලා තියෙන හින්දා දෙපැත්ත ඉස්සෙල්ලා වගේ මම t ගෙන් බෙදනවා. එතන මෙතන එනවා p සමානයි ms ඩෙල්ටා θ බෙදීම t එක. හරි? එතකොට හරි පළවෙනි අවස්ථාවේ මට t1 කියලා ගත්තොත් එහෙනම් පළවෙනි අවස්ථාවට එතන එනවා ms ඩෙල්ටා θ පොදුයි යට t1 එක. හරි? ඊට පස්සේ මේක අවන් අංක 1 කියලා දාගන්නවා. හොඳ? ඒ ජල ප්‍රමාණයමයි ආයේ දෙවෙනි අවස්ථාවෙත් නටවන්නේ. ඒකේ ක්ෂමතාව දෙවෙනි හීටර් එකේ ක්ෂමතාව මම ගන්නම් P2 කියලා. m වතාවක් s වතාවක් ඩෙල්ටා θ බෙදීම T2 එකක් එනවා මෙතන. මේක දෙවෙනි සමීකරණය. හරි? දැන් පුතේ අපිට ඊළඟ අවස්ථාවේ කියන්නේ හීටර් දෙකම එකපාර ගහනවා. හීටර් දෙකම එකපාර ගහපුවම හොඳද අපිට ලියන්න පුළුවන් P1 ධන P2 දෙන්න එකට ගහනවා සමානයි
m වතාවක් s වතාවක් ඩෙල්ටා තීටා බෙදීම මේ කාලේ මම දන්නේ t dash එක තමයි හොයන්න ඕනේ. හරි? මේ දෙකෙන් අපි ආදේශ කරමු. එක හා දෙකෙන්. ආදේශ කරාම මෙතන එනවා ms ඩෙල්ටා තීටා බෙදීම t2 t1 ms ඩෙල්ටා තීටා බෙදීම t2 සමානයි ms ඩෙල්ටා තීටා බෙදීම t dash. මෙතන කැපිලා යනවා මේ පද ටික ඔක්කොම. හරි? එතකොට එන්නේ එක ඇර t1 දැන් එක ඇර t2 සමාන එක ඇර t dash කියන කතාව. හරි? එතකොට අපි t dash කියන එක උක්ත කරාම හරිද? ඔයාලට එයි t1 t2 බෙදීම t1 ධන t2 කියලා. හරි? ඒතර නිවැරදි උත්තරය වෙන්නේ තුන්වෙනි එක. ඊළඟ පුතේ 15 වෙනි ගාන. මේකෙදි කියන්නේ එක්තරා දිගක් සහිත වස්තුවක් තියෙනවා. හරි? එතකොට මේක උඩින්නම් නිරීක්ෂණය කරනවලු. හොඳ මේ වස්තුව ඇත්තටම තියෙන විදිය. ඒතර මෙයා නිරීක්ෂණය කරද්දී මෙයාගේ දිග ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. හරි? ඒතර මේ දිග ප්‍රමාණය මට දීලා තියෙනවා සිම්පල් d කියලා. හරි? අපි හිතමු මේ අංක 1 කියන ලක්ෂයේ දැන් අපිට ඊළඟට පේන අවස්ථාවේදී මේක දැන් අපි ජලයේ උඩින්නම් බලති එසවිලානේ පේන්නේ. හරිද? ඒකින්ද මෙයාගේ ප්‍රතිබිම්බය මේ පැත්තට එයි. අපි ඒක I1 කියලා දාගමු. හරි? එතකොට I1 කියන ලක්ෂයට අදාළව මේ දුර කොච්චර දුරක්ද කියලා මම හොයාගන්න යන්නේ. හරි? එතකොට මේක මම ගන්නම් මේ දුර ප්‍රමාණය x1 කියලා ගන්නම්කෝ. හරි. එතකොට මම පාවිච්චි කරන සමීකරණය තමයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමානයි වර්තනාංකය කියන සමීකරණය. මෙයාගේ වර්තනාංකය අපිට දීලා තියෙනවානේ සිම්පල් n කියලා. හරි? එතකොට මේ එක ලක්ෂයට අදාළව හොඳද? එකකින් ලක්ෂයට අදාළව සත්‍ය ගැඹුර වෙන්නේ සිම්පල් d. දෘශ්‍ය ගැඹුර තමයි x1 කියලා ගත්තේ. તો වර්තනාංක n මෙතන x1 කියන එක නමට ලියා ගන්න පුළුවන් උක්ත කරාම d බෙදීම සිම්පල් n එක. හරි? එමෙන්ම හොඳ දෙවෙනි ලක්ෂයටත් දැම්මොත් එහෙම මේක I2 කියලා ගන්නම් මම. මේ තමයි දෙවෙනි ලක්ෂය. දෙවෙනි ලක්ෂෙත් එසවිලානේ පේන්නේ. හරිද? එතකොට මෙන්න මේ දුර ප්‍රමාණය අපිට දීලා තියෙනවා. මෙන්න මේ ගැඹුර දීලා තියෙනවා. මේ දුර දීලා තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ද දුර ප්‍රමාණය y කියලා දීලා තියෙනවා. හරි? ඊට පස්සේ අපිට හොයාගන්න අවශ්‍ය මෙන්න මේ දුර කොච්චරක්ද කියලා. හොඳද? එතකොට පුතේ එමෙන්ම දැන් මම මේක පාවිච්චි කරාම x2 කියන එක නා සමානයි. හරි? කලින් අවස්ථාවේ d වෙනුවට එන්නේ දැන් මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර ප්‍රමාණය. ඒක d ට එකතු වෙන්න ඕනේ y කියන දුර. ඒ කියන්නේ d ධන y. බෙදන්න ඕනේ වර්තනාංක සිම්පල් n ගෙන්. හරි? හරි. එතකොට දැන් අපි ඔය හෙව්වේ මෙන්න මේ දුර ප්‍රමාණය සහ මේ දුර ප්‍රමාණය. එතකොට ඔයාලට පේනවා ප්‍රතිබිම්බයේ උස කියලා කියන්නේ මේකනේ. මේක එන්නේ මේ දුරවල් අතර වෙනස මගින්. හරිද? ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් මේ දුරවල් අතර වෙනස ඒ කියන්නේ x2 ඍණ x1. හරි? ප්‍රතිබිම්බයේ දිග x2 ඍණ x1 වෙනවා. හරි? එතකොට x2 කියලා කියන්නේ d ධන y බෙදීම සිම්පල් n එකක් ඍණ d බෙදීම n එකක්. හරි? මේක පොදු හරය අරගත්තාම මේවා කැපිලා යනවා. ඔයාලට එනවා y බෙදීම n කියලා උත්තරේ. පැහැදිලිද?
හරි. ඊට පස්සේ 16 වෙනි ගාන සන්නායක ගෝලීය කබලක් රූපේ පෙන්වා ඇත. මේකෙදි දැන් මෙහෙමයි මෙතනින් භූගත කිරීමක් කරනවා. දැන් මෙතන ධන ආරෝපණයක් තියෙනවා Q කියලා. එතකොට ඇතුල් කබල එනවා ඍණ Q ආරෝපණයක්. මේ සන්නායකේ තියෙන්නේ මෙහෙම. ඊට පස්සේ පිටත කබලට ධන Q ආරෝපණයක් එනවා. ඒක අපි දන්නවා. හරි. ඊට පස්සේ කියනවා මේ ඇතුල් කබල මෙයා භූගත කරනවාලු. හරිද? දැන් පුතේ මෙතන අලුත් දෙයකට තියෙන්නේ මේ ඇතුල් අපි දන්න දේ තමයි භූගත කරපුවම ආරෝපණ ටික පොළොට යනවා. හැබැයි මේ ආරෝපණයට පොළොට යන්න බෑ. හේතුව මෙයාට ඩියුටි දාගෙන ඉන්නේ. නේද? දැන් හිතන්නකෝ ගෑනු ළමයි ටිකක් ඉන්නවා ලස්සන ගෑනු ළමයි ටිකක්. පිරිමි ළමයි ටිකක් ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා හිතන්න ඔයාලගේ යාළුවෝ ටිකක්. ඔයාලා ඒතර ගිහලා වරෙන් මචං යන්න කියලා එක්කගෙන යන්න ගියොත් එහෙම එයාලා කැමැත්තෙන් එයිද? සාමාන්‍යයෙන් එන්නේ නැහැ නේ එහෙම කැමැත්තෙන්. ඒ කියන්නේ ඩියුටි දාගෙන ඉතින් එන්න කැමති නැහැ. දැන් මෙයාට ඩියුටි දාගෙන ඉන්නේ. ඉතින් මෙයා එන්න කැමති නැහැ. එතකොට මේ කබලට සම්බන්ධ අනිත් ආරෝපණයක් පමණයි භූගත වීම සිද්ධ වෙන්නේ මෙයා පමණයි. හරිද? මොකද එයා කාටවත් බැඳිලා නැහැ. හරිද? කාටවත් එයා මේ ඩියුටි දාගෙන නැහැ. මම කියපු විදිහට අනුව. හරි? එහෙනම් මීට මේ ප්‍රකාශයට ගැළපෙන උත්තරේ වෙන්නේ එතකොට පිටත කබලේ ශුන්‍ය ආරෝපණයක් එනවා. ඇතුළත කබලේ ඍණ Q ආරෝපණයක් එනවා දෙවෙනි උත්තරේ. ඊළඟ 17 වෙනි ගානට යන්. හරි. මේ ගානේදී කියන්න පුතේ මෙහෙම දැන් ෆෝටෝන දෙකක් තියෙනවා. හරිද? ෆෝටෝන දෙකක් තියෙනවා. මේ දෙන්න ඊට පස්සේ මේ තියෙන ඉලෙක්ට්‍රෝනයත් එක්ක තියෙන සම්බන්ධය ගැන මෙතන අහන්නේ. මේ ඉලෙක්ට්‍රෝනේ දැන් මේ කට්ටිය ආකර්ෂණය කරන නිසා නිශ්චලතාවය ඉඳන් මේ පැත්තට ගමන් කරනවා. ආරම්භයේ නිශ්චලතාවය ඉන්නවා කියලා කියන්නේ එයාගේ චාලක ශක්තිය බිඳුවක්. හරි? මෙයා මේ පැත්තට ගමන් කරද්දී මේ ලක්ෂයේදී උපරිම චාලක ශක්තියකටපත් වෙනවා. ඒක තමයි අපි අහන්නේ. එතකොට මෙයා මෙතනදී ශක්තිය ගත්තේ විද්‍යුත් ක්ෂේත්‍රයෙන්. එහෙනම් විද්‍යුත් ක්ෂේත්‍රය මගින් දෙන ලද ශක්තිය තමයි ඔකට සමාන වෙන්නේ. හරි? તો විද්‍යුත් ක්ෂේත්‍රය මගින් ලබා දුන් ශක්තිය අපිට හොයන්න පුළුවන් පුතේ. විද්‍යුත් ක්ෂේත්‍රය දුන් ශක්තිය හොයන්න පුළුවන් W කියලා ගන්න. W සමානයි QV කියන සමීකරණය. Q වතාවක් ඩෙල්ටා V කියන සමීකරණය. හරිද? Q වතාවක් ඩෙල්ටා V. හරි? Q කියලා කියන්නේ මේ ආරෝපණය. හරි? ඍණ E කියන ආරෝපණය ගුණ කිරීම ඩෙල්ටා V කියලා කියන්නේ පුතේ අපි මේ ලක්ෂ වලට දාගත්තොත් මේක A ලක්ෂය සහ මේක B ලක්ෂය හැටියට මේ ලක්ෂ දෙක අතර විභව වෙනසනේ. ඒ කියන්නේ VB ඍණ VA. හරි? හරි අපි මේක මේ විදිහට තියාගෙන හොඳ අපි මේ විභව වෙනස හොයමු. ඒතර ඔයාලට පේනවා පයිතගොරස් වලින් මේක 5x වෙනවා මේ දුර ප්‍රමාණය. හරි? හරි එතකොට VA කියන එක්කෙනා මම හොයන්නම් මුලින් VA කියලා කියන්නේ ෆෝටෝන දෙකෙන් වෙනවා. හරිද? එතකොට එකයට 4.5 එප්සයිලන් නෝට් කියන එක මම පොදුවේ එළියට ගන්නවා. හරි? ඊට පස්සේ එක ෆෝටෝනයක් මගින් ඇතිවන විභවය. හරි මෙතන එයාගේ ආරෝපණයේ E බෙදීම එයාට තියෙන දුර ප්‍රමාණය 5x. හරි? ධන අනිත් එක්කෙනාගේ T බෙදීම 5x එකක් එනවා. හරිද? මේ VA කියන එක්කෙනා හොඳ මෙතන අපිට සුළු කරාම එකයට 4.5 එප්සයිලන් නෝට් 5x එකක් එනවා හරයට. එතන 2e එකක් එනවා. හරි? ඊළඟට අපි VB එක හොයමු.
VB එක එතකොට 1ට 4යි 5 එප්සයිලන් E බෙදීම 3x ධන E බෙදීම 3x. මෙන්න මෙහෙම එනවා. හරි? එතකොට මෙතන 1ට 4යි 5 එප්සයිලන් නෝට් 2යි E බෙදීම 3x එකක් එන්නේ. හරි? එම නිසා මට ලියන්න පුළුවන් VB ඍණ VA කියන එක්කෙනා දැන් 1ට 4යි 5 එප්සයිලන් නෝට් 2යි E බෙදීම 3x කියන එක අඩු කරනවා 2යි E බෙදීම 5x. හරි? පොදු හරයක් ගන්න අවශ්‍ය වෙනවා. මේකේ උඩ යටයි 5න් වැඩි කරලා මේකේ උඩ යටයි 3න් වැඩි කරමු. මෙතනින් එනවා VB ඍණ VA කියන එක කෙනා සමානයි 1ට 4යි 5 එප්සයිලන් නෝට් මෙතන එනවා වරහන ඇතුලේ 15යි x හරි 15යි x එකක් එනවා මෙතනින් එනවා 10යි e ඍණ 6යි e එක හරිද හරි ඊට පස්සේ පුතේ අපි මේක සුළු කරමු 1ට 4යි 5 එප්සයිලන් නෝට් හරි මෙතන එනවා 15යි x මේක සුළු කරාම 4යි e එකක් එනවා හරි මෙතන 4ට 4 අපිට කපලා දාන්න පුළුවන් හොඳද එතකොට එනවා 1ට 15යි 5 එප්සයිලන් නෝට් x දෙනවා e එක. හරි. දැන් මට පුළුවන් අංක එකෙන් ගන්න මේ තියෙන අංක එක සමීකරණේ w කියන එක කෙනා සමානයි ඍණ e. ගුණ කිරීම මෙන්න මේක e බෙදීම 15යි 5 එප්සයිලන් නෝට් x. හරි. මේක සුළු කරාම පුතේ එනවා ඍණ e වර්ගය බෙදීම 15යි 5 එප්සයිලන් නෝට් වතාවක් x. හරි? ඒක නිවැරදි උත්තරේ වෙන්නේ පළවෙනි එක. දැන් ඔයාලා මගෙන් අහයි සර් මෙතන ඍණ ලකුණක් ආව නේද? මොකද්ද ඍණ ලකුණ තේරුම? විද්‍යුත් ක්ෂේත්‍රවලදී ඔයාලා ඉගෙන ගන්නවා කාර්යයක් කරද්දී. හරිද? කාර්ය කරද්දී ක්ෂේත්‍රය මගෙන් කාර්ය කරා නම් එතන ඍණ ලකුණක් එනවා. ආරෝපණය මගෙන් කාර්ය කරා නම් එතන ධන ලකුණක් එනවා. ඒතර මෙතනදී ක්ෂේත්‍රය මගින් කාර්ය කරා කියන එක තමයි මේකේ නිරූපණය නැත්නම් දෛශික නිරූපණයක් නෙවෙයි. හරි? හරි ඊට පස්සේ 18 වෙනි ගානක් බලමු. හරි 18 වෙනි ගානේ පුතේ නැවතුම් විභවය A සහ B කියන දෙන්නගේ සමානයි. නැවතුම් විභවය සමානයි කියන එකේ තේරුම ඒ දෙන්නගේ සංඛ්‍යාතයන් සමානයි. හරි? සංඛ්‍යාත සමානයි. ඊට පස්සේ පුතේ A සහ B කම්පයා කරාම හොඳද? තීව්‍රතාවය. හරිද? තීව්‍රතාවය A ගේ අඩුයි. තීව්‍රතාව අඩු වෙනවා කියලා කියන්නේ එතන තීව්‍රතාවය වැඩි වෙනකොට එන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය, ෆෝටෝන ප්‍රමාණය වැඩි වෙනවා, ගැලවිලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයත් වැඩි වෙනවා. හරිද? ඒක නිසා තීව්‍රතාවය වැඩි වෙනකොට තීව්‍රතාව කියන එක න සමානුපාතයි ධාරාවට. ධාරාව වැඩි වෙනවා. එහෙනම් ඒ කියන එක්කෙනාට අදාළ වෙන ධාරාව අඩු විය යුතුයි. ඒතර නිවැරදි උත්තරය එන්නේ 18ට 3 වෙනි එක. හරි 19 වෙනි එක බලමු පුතේ. මේකේ විකිරණශීලී සාම්පලයක් තියෙනවා. එයාගේ අර්ධ ආයු කාලය දීලා තියෙනවා. අපි එක එක්කෙනාට අදාළ විස්තරේ බලමු.
පළවෙනි සාම්පලේ අපි A කියලා ගමු. A කියන එක්කෙනාගේ අර්ධ ආයු කාලය දීලා තිනවා මිනිත්තු 20ක් කියලා. හරි. ඒ මිනිත්තු 8කට පස්සේ මිනිත්තු 80කට පස්සේ තමයි අපෙන් විස්තරය අහන්නේ. අර්ධ ආයු කාලය මිනිත්තු 20ක් කියන්නේ මෙයා භාගයක් බවට සේව වෙනවා කාලේ මිනිත්තු 20කදී. හරිද? මිනිත්තු 20කදී. හරි? ඊට පස්සේ ආයේ ඒ තියෙන එකෙන් භාගයක් වෙනවා කියලා කියන්නේ එම්බෙදීම 4ක් තව මිනිත්තු 20කදී. ඒ තියෙන එකනොත් තව භාගයක් වෙනවා කියන්නේ එම්බෙදීම 8ක් බවට පත් වෙනවා. තව මිනිත්තු 20කදී ඊළඟ මිනිත්තු 20දී මෙයා එම්බෙදීම 16ක් බවට පත් වෙනවා. ඔන්න එහෙනම් මිනිත්තු 80ක් ගිය විදිහේ ඒ කියන එක්කිනාට අදාළයි. එතකොට ඒ අවස්ථාවේදී මෙයාගේ සමාවෙන්න ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය 15යි m බෙදීම 16ක්. ඔන්න ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය ෂේ වුණාට පස්සේ. ෂේ වෙලා තියෙන ප්‍රමාණය. මේ තියෙන්නේ ෂේ වුණු ප්‍රමාණය. මේ ඉතිරි වෙලා තියෙන ප්‍රමාණය මෙතන ලියලා තියෙන්නේ. මෙන්න ෂේ වෙච්ච ප්‍රමාණය. හරි? ඊළඟට B කියන එක්කෙනාගේ අර්ධ ආයු කාලය, එයාගේ අර්ධ ආයු කාලය අරට වඩා වැඩි. ඒක මිනිත්තු 40යි. මිනිත්තු 40කදී එහෙනම් මෙන්න 40යි මිනිත්තු ගියාම මෙයා එම්බෙදීම 2ක් වුණා. තව 40ක් ගියාම එම්බෙදීම 4ක් බවට පත් වුණා. හරි? එතකොට දැන් ෂේ වෙච්ච ප්‍රමාණය මෙයායි ගත්තොත් එහෙම 3යි එම්බෙදීම 4ක්. හරි? අපෙන් අහන්නේ ෂේ වූ ප්‍රමාණ අතර අනුපාතය, ස්කන්ධයන් අතර අනුපාතය, ඒ කියන්නේ 15යි m බෙදීම 16ට 3යි m බෙදීම 4 කියන අනුපාතය. මේව කැපිලා යනවානේ. හරි? හරි, හරස් ගුණ කරාම අපිට එනවා 5ට 4යි කියලා අනුපාතයක්. හරි? නිවැරදි උත්තරය වෙන්නේ 5 වෙනි එක. මේකෙදි පුතේ දැන් දීලා තියෙනවා අපිට ගාණ දීලා තියෙනවා උපරිම ඝර්ෂණ බලය mg ට සමානයි කියලා දීලා තියෙනවා. හරි? mg ට සමානයි කියලා දීලා තියෙනවා. ඊළඟට අරයට දීලා තියෙන්නේ r වෙනුවට x එකක් අපි ඒකම දාගමු. හරි? එතකොට මම කේන්ද්‍රය ඔස්සේ බලසලකනවා. කේන්ද්‍රය ඔස්සේ බලසලකපුවම mg කියන එක කෙනා සමානයි m ඔමේගා වර්ගය x. m කැපිලා යනවා. මෙතනින් ඔමේගා සමානයි g බෙදීම x කියන එක කෙනාගේ වර්ගමූලයක් බවට එනවා. මේක තමයි උපරිම වේගය. ඊට වඩා දශමයක් හරි වැඩි කරොත් මේ වස්තුව විතර ලිස්සා යනවා. හරි? g බෙදීම x දෙවෙනි උත්තරේ එන්නේ. හරි, ඊට පස්සේ 22 වෙනි ගානේ පුතේ 22 වෙනි ගානේ බලන්න මේ ප්‍රවේගයේ බිඳුවක් වෙලා තියෙන මේ කඩිරි තුනක් තියෙන එකෙන් පළවෙනි කඩිරේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියලා කියන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයේ බිඳුවක් වෙන. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා යම්කිසි අවස්ථාවක යා ෆ්ලැට් වෙනවා. හරිද? මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ අවස්ථාවට එනවා. හරි, එතකොට එහෙම උඩට උපරිමයක් හැටියට ෆ්ලැට් වෙලා තියෙන්නේ පළවෙනි කට්ටේට දාලා එක්කෙනා. හරි? පස්වෙනි එක්කෙනා විතරයි. ඒතර නිවැරදි උත්තරේ එන්නේ පස්වෙනි එක්කෙනා. මොකද විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් තමයි ප්‍රවේගය නිරූපණය කරන්නේ. ඒක බිඳුව නම් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයත් බිඳුවක් විය යුතුයි. හරි, ඊට පස්සේ 23 වෙනි ගානේ මේකේ පුතේ කේබල් එකක් මේකේ තියෙනවා ප්‍රතිරෝධය R වෙච්ච කම්බි 8ක් තියෙනවා. ඒකත් එක්ක තව R බෙදීම 2ක් වෙච්ච ප්‍රතිරෝධය කම්බියක් සමාන්තරගතව සම්බන්ධලා තියෙනවා. මේවා සමාන්තරගතව තියෙනවා. හරි? හරස්කඩක් මෙහෙම පේනවා කියලා කියන්නේ මෙයාලා සමාන්තරගතයි. හරි? එතකොට අපිට මේ කම්බි 8ේම ප්‍රතිරෝධය ගන්න පුළුවන්. ඔක්කොම තියෙනවා කම්බි 9ක්. හරි? එක වගේ කම්බි 8ක් තියෙනවනේ ප්‍රතිරෝධය R වෙච්ච. එයාලගේ ප්‍රතිරෝධය මුළු ප්‍රතිරෝධය R බෙදීම 8ක්. මේක ගත්තේ මම
ප්‍රතිරෝධය බෙදීම ප්‍රතිරෝධක ගණන සර්වසම් ප්‍රතිරෝධක n ගාන සමාන්තරගත නම් එහෙම ගන්න පුළුවන්. ඊට පස්සේ එයත් එක්ක සමාන්තරගත වෙලා තියෙන්නේ r බෙදීම දෙක වෙච්ච තනි කම්බියක්. හරි? එතකොට මේ දෙන්න සමාන්තරගතයි කියන්නේ ඒක අපිට ගුණිතය බෙදීම එකතුව හැටියට මෙයාලගේ හොයන්න පුළුවන්. r බෙදීම 8 ධන r බෙදීම 2යි. හරි? හරි දැන් මේක පොදු හරය එහෙම අරගෙන සුළු කරන්නයි තියෙන්නේ. මෙතන එනවා පුතේ 5යි r බෙදීම 8ක් 5යි r කැපිලා යනවා 5 බෙදීම 8ක් එන්නේ. ඒත් මේ 8ත් එක්ක මට කපලා දාන්න පුළුවන් මෙතන 2යි. හරි? එතකොට මෙතනින් එනවා r බෙදීම 10ක් කියලා. ඉවරද උත්තරේ r බෙදීම 10යි. හරි? හරි ඊළඟ 24 වෙනි ගානටත් යන් අපි හරි 24 කියන්නේ මේක තල උත්තල කාචයක්. එතකොට මෙයාගේ මෙහෙම කියලා තියෙන විදිහට ප්‍රතිබිම්බයක් කොහොමද ඇති වෙන්නේ කියලා අපි හදලා බලන්න වෙනවා. දැන් මුලින්ම මම මේ තල දර්පණය අයින් කරලා මේ කාච විතරක් තියෙනවා කියලා හිතන්නම්. එතකොට මේකට අදාළව දැන් මේ පැත්තේ තමයි වස්තුවක් තියලා තියෙන්නේ. නාභිදුර 15යි කියලා දීලා තියෙනවා. එතකොට අපිට u ලියා ගන්න පුළුවන්. දැන් මේ මෙයාට අදාළව අපි දුරවල් ගන්නේ කාටීසියානු ලකුණු සම්මුතිය අනුව මෙහි වස්තුව මෙහි තියෙන හින්දා හරිද මේ පැත්තේ වස්තුව තියෙන හින්දා අපි එතකොට ගන්නේ මේ දුරවල් ධන සහ මේ පැත්තට ඍණ හැටියට. හරි? එතකොට u කියන එක කෙනා පුතේ දීලා දිනවා 20ක්. හරි මේක ධන 20ක්. ඊළඟට f දීලා තියෙන උත්තර කාචයක් වුණාම ඔයාලා දන්නවා කාටීසියානු ලකුණු සම්මුතිය අනුව යා ඍණ වෙනවා. එතකොට නාභිදුර ඍණ 15ක්. හරි? එතකොට අපි මේකට කාජ සූත්‍රය ලිව්වම එකයට v ඍණ එකයට u සමානයි එකයට f. හරි? එතකොට එකයට v තමයි මෙතන දැන් v තමයි අපි හොයන්නේ. එකයට 20 ධන 20ක් සමානයි එකයට ඍණ 15. හරි? එතකොට එකයට v සමානයි මෙතන එනවා මෙයාව එහා පැත්තට අරන් ගියාම එකයට 20 ඍණ එකයට 15ක් හැටියට. හරි? මෙතන අපි පොදු හරයක් ගමු. මෙතනින් එනවා හරයට 60ක්. හරි? ඊට පස්සේ මෙතන 3 ඍණ 4 කියන්නේ ඍණ එකක් එනවා. එකයට v. මෙතනින් අපිට ලියන්න පුළුවන් v සමානයි ඍණ 60යි සෙන්ටිමීටර්. මේකේ ඍණ ලකුණේ තේරුම මොකද්ද පුතේ? ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මේ පැත්තෙන්. මේ පැත්තේ 60 සෙන්ටිමීටර් දුරින් තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ ඍණ පැත්තෙන්. හරි? ඒතර දර්පණයක් තියෙනකොට දර්පණයෙන් වෙන දේ දර්පණයට සමාන දුරකින් එයා ප්‍රතිවිරුද්ධ පැත්තේ හදනවා ප්‍රතිබිම්බය. හරි? ඒතර මේකේ ප්‍රතිබිම්බයක් දැන් මෙතන තියෙන දර්පණය මගින් හැදෙද්දී ඒක මේ පැත්තට එනවා සමාන දුරකින් අනිත් පැත්තේ හදන්නේ. ඒ කියන්නේ ධන පැත්තේ තමයි 60 සෙන්ටිමීටර් දුරකින් ප්‍රතිබිම්බය හැදෙන්නේ. නිවැරදි උත්තරේ පළවෙනි එක. හරි? 25 වෙනි ගානටත් යන් අපි 25 වෙනි ගානේ ප්‍රකාශයක් තියෙනවා සරල අනුවර්තී චලිතයක් ගැන. ක්‍රියා කරන බලය සෑම විටම සමතුලිත පීඨුමේ ඉවතට එල්ල වේ කතාව වැරදි සමතුලිත පීඨුම දෙසටයි හැම වෙලේම එල්ල වෙන්නේ වැරදි. දෝලන සංඛ්‍යාතයේ දෝලනවල විස්තරයට සමානුපාතික වේ. සංඛ්‍යාතය කියන්නේ ආවර්ත කාලේ පරස්පරයනේ නේද? ඒ කියන්නේ f කියන්නේ t. ඒතර t කියන එක නා රඳාපවතින සාධක දැන් අපි සරල අවලම්බයෙන් නම් ගත්තොත් අවලම්බයේ දිග ප්‍රමාණය සහ ගුරුත්වජ ත්වරණය අත් ස්ථානීය ගුරුත්ව ත්වරණය. එතකොට ඒවා මත තමයි එහෙනම් f කියන එක නා රඳා මොකද t මත t රඳාපවතින හේතු මතම තමයි f උත් රඳාපවතින්න ඕනේ. එහෙනම් මෙතන විස්තරය කියන එක නා මේ කතාවට ගැලපෙන්නේ නැහැ. විස්තරය මත රඳාපවතින්නේ නැහැ.
හැබැයි මුළු ශක්තිය දෙවෙනි ප්‍රකාශ වැරදි. එතකොට හැබැයි මුළු ශක්තියත් එක්ක විස්තරයේ සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි E කියන එක්කෙනා සමානුපාතයි විස්තරයේ කැපිටල් A කියලා ගත්තොත් එයාගේ වර්ගය. හරි? ඒක නිසා C ප්‍රකාශ නිවැරදි වෙනවා. එතකොට නිවැරදි ප්‍රකාශය වෙන්නේ C පමණයි. උත්තරේ දෙවෙනි එක. හරි. ඊළඟ 26 වෙනි ගාන පටල ගන්න ඉඩ තියෙන ගානක්. මේකෙදි පුතේ දීලා තියෙන සංප්‍රයුක්ත තරංගය අද මේකේ නුගැසුම් සංඛ්‍යාත ගත්තොත් එහෙම අපි ඔයාලට තප්පර 1දී ඇති වෙන කුඩු ගාන කියලා ගන්න පුළුවන් කුඩු දෙකමාරක් තියෙනවා. හරි? නුගැසුම් සංඛ්‍යාවේ කුඩු දෙකමාරයි කියලා කියන්නේ 2.5 හර්ට්ස්. හැබැයි සංප්‍රයුක්ත තරංගයේ වක්‍ර ගන්න තමයි සංප්‍රයුක්ත තරංග සංඛ්‍යාත කියලා කියන්නේ. එතකොට සංප්‍රයුක්ත තරංගයේ වක්‍ර කීයක් ඇවිල්ලා තියෙනවද? මේකේ බලන්න ඔයාලා ගණන් කරලා 1 2 3 4 5ක් තියෙනවා. එහෙනම් 5 හර්ට්ස් තමයි සංප්‍රයුක්ත තරංග සංඛ්‍යාත. 5 හර්ට්ස් සහ 2.5 හර්ට්ස් එන්නේ උත්තරේ පළවෙනි එක. හරි ඊළඟට අපි 27 වෙනි ගානටත් යන් 27 වෙනි ගාන කියන්නේ ධ්වනි ප්‍රභවයක් වෘත්තාකාර මාර්ගයක ගමන් කරනවා. ඊට පස්සේ කේන්ද්‍රයේ අතලව සිටින පුද්ගලයාට දෘශ්‍ය සංඛ්‍යාත විචලනය අහන්නේ. හරි? දැන් පුතේ අපි මෙහෙම ගමුකෝ. වෘත්ත චලිතයක යෙදෙද්දී හොඳ මේ කේන්ද්‍රයේ තමයි ඉන්නේ පුද්ගලයෙක්. හරිද? එතකොට ප්‍රභවයේ ගමන් කරනවම කේන්ද්‍රයේ ඉන්නවා නිරීක්ෂකයා. මේ යාකන රේඛාවට ලම්බකව චලිත සිද්ධ වෙන්නේ. යාකන රේඛාවට ලම්බකව චලිත සිද්ධ වෙනවා නම් නිරීක්ෂකයා සහ ප්‍රභවය අතර සාපේක්ෂ චලිතයක් නැත. එහෙම සාපේක්ෂ චලිතයක් තිබ්බොත් තමයි සංඛ්‍යාත වෙනස් වෙන්නේ. නැත්නම් සංඛ්‍යාත වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් එයාට ඔරිජිනල් සංඛ්‍යාතෙම නියතව හැන්න ඕනි උත්තරේ වෙන්නේ පළවෙනි එක. හරි. ඊළඟ 28 වෙනි ගානත් බලමු. එක්කලවරක් වැසූ නලයක් ගැන කියන්නේ. ඒතර මේ නලයට අදාළ සංඛ්‍යාතයට ඔයාලා මෙහෙම පොදු ප්‍රකාශ නැත්නම් පත්‍රයක ලියලා හදා ගන්නත් පුළුවන්. NV බෙදීම 4යි L කියන සමීකරණ ඔයාලා දන්නවා. හරි? ඊට පස්සේ පුතේ මේ කීවෙනි ප්‍රසංවාද්‍ය කියලා අහන්නේ අපි එහෙනම් n උක්ත කරලා හොයමු. එතකොට n උක්ත කරාම 4යි F බෙදීම V1. FL බෙදීම V1. හරි? එතකොට F කියන එක්කෙනාට සංඛ්‍යාතෙට 425යි. හරි? L කියන දිග ප්‍රමාණය සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ. ඒක අපි මීටර් වලට හරවපුවම 0.2යි. V දීලා තියෙනවා 340යි. හරිද? මේක සුළු කරලා බලන්න ඔයාලට එකක් එයි. හරි? එහෙනම් n ගේ අගය මෙතන එන්නේ 1යි කියලා. ප්‍රසංවාදී අවස්ථාව 1යි.